ආයිබෝවන් දුවේ පුතේ ඔයාලව O level maths YouTube channel එකට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම අපේ බලාපොරොත්තුව ලංකාවේ ගොඩාක් දුවල පුතාලා අමාරුවෙන් පාස් වෙන ඒ වුණාට ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන් අපොත් සාමාන්‍ය පෙළ ගණිතය විෂයෙන් ඉහළම සාමාර්ථයක් ලබා දෙන්න. ඇත්තටම ඇයි අපේ පුතා දුවලා ගොඩක් කට්ටිය මේකෙන් ෆේල් වෙන්නේ? ප්‍රධානම හේතුව තමයි අපොත් සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍රයට අපි 6 පන්තියේ සිට 11 පන්තිය දක්වාම ඉගෙනගත්ත සෑම විෂය කරුණකින්ම ප්‍රශ්න අහනවා. ඔයාලට බලන්න පුළුවන් පළවෙනි කොටසේ ඒ ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න තියෙනවා දැක්ක ගමන්ම උත්තරයක් දෙන්න පුළුවන්. 6 පන්තියේ 5 පන්තියේ ළමයෙකුට පවා උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේම දෙක කොටසේ ප්‍රශ්න තියෙනවා ඒකට උත්තර දෙන්න 11 ශ්‍රේණියේ විෂය දැනුම අවශ්‍යයි. ඉතින් දුවේ පුතේ අපේ වෑයම පළමු වෑයම තමයි 2015 සිට 2019 දක්වා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න පත්‍ර අනුසාරයෙන් ඔයාලට අවශ්‍ය කරන විෂය කරුණු කියා දීලා ඔයාලවට ඉහළ සාමාර්ථයක් ලබා දෙන්න. හොඳයි. ප්‍රශ්න සාකච්ඡා කරන්න කලින් මම කියන්නම් අපිට සාමාන්‍ය පෙළ විභාගයේදී නව විෂය නිර්දේශය යටතේ කොහොමද ලකුණු ලැබෙන්නේ කියලා. අපිට ඉස්සල්ලාම් මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස. පළවෙනි කොටසට ලකුණු 100ක් ලැබෙනවා, දෙවෙනි කොටසට ලකුණු 100ක් ලැබෙනවා. අවසානයේදී මේ දෙකම එකතු කරලා දෙකෙන් බෙදලා තමයි ඔයාට මුල් ලකුණු 100ක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පළවෙනි කොටසේ තියෙනවා කොටස් දෙකක්. A සහ B කියලා. බලන්න A කොටසේ ප්‍රශ්න 25ක් තියෙනවා. එතකොට ලකුණු දෙක ගානේ ප්‍රශ්න 50ක් ලකුණු 50ක් ලැබෙනවා. B කොටසේ ප්‍රශ්න 5යි තියෙන්නේ ලකුණු 10 ගානේ ප්‍රශ්න ලකුණු 50ක් ලැබෙනවා. සම්පූර්ණ එකතුව ලකුණු 100ක් ලැබෙනවා. මුළු ප්‍රශ්න පත්‍රයට මම මේක දෙකකින් බෙදලා තමයි ගන්න වෙන්නේ අපිට ලකුණු 50යි. ඒ වගේම දෙවෙනි කොටසෙත් ඒ කොටසට ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් 5කට ඔයා පිළිතුරු සපයන්න ඕන. එතකොට 5 වැඩි කිරීම 10 ලකුණු 50ක් ලැබෙනවා. ඒ වගේම දෙක කොටසේ B කියන ඒ ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 6ක් හම් වෙනවා. 6න් ඔයාට 5කට තමා උත්තර සපයන්න ඕනේ. එතකොට ලකුණු 10 ගන්න ලකුණු 50ක් හම් වෙනවා. ඒ දෙකේ සම්පූර්ණ එකතුව ලකුණු 100යි. දෙකෙන් බෙදීම ලකුණු 50ක් ලැබෙනවා. ඉතින් පුතේ දුවේ ගණිතය විෂය හරිම ලේසි. අපි සාර්ථකව ජය ගනිමු. සාර්ථකව ජය අරගෙන හොඳයි. දුවේ පුතේ අපි ඉස්සෙල්ලාම බලමු අප සාමාන්‍ය පෙළ 2015 පැවති විභාගයේ ඒ කොටසේ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන්. ඒ කොටසට අපිට ලැබෙනවා ප්‍රශ්න 30ක්. ඇත්තටම පළවෙනි ප්‍රශ්න 10 ඉතාම සරල ප්‍රශ්න 10ක්. ඊගා ප්‍රශ්න 20 තරමක් සංකීර්ණයි. පළවෙනි ප්‍රශ්නයකට ඔයාට හම්බෙන්නේ එක ලකුණ බැගින්. සමහර ප්‍රශ්න තියෙනවා ඔයාට හිතෙන්ම හදන්න පුළුවන්. බලන්න පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා මීටර 2000 කිලෝමීටර වලින් දක්වන්න. ඒතර ඔයා මොකක්ද දැනගන්න ඕනේ? ඔයා දැනගන්න ඕනේ 1 කිලෝමීටරයකට මීටර 1000ක් තියෙනවා කියලා. ඉතින් මම මේ ප්‍රශ්නේ හදන්නේ කොහොමද? ඇත්තටම මට හිතෙන් හදන්න පුළුවන්. 2000 බෙදීම 1000 කියන්නේ 2යි. 2000 බෙදීම 1000 කියන්නේ 2යි. ඔයාට මේක හිතෙන් හදන්න පුළුවන්. තව මෙතෙන්දී මම ඔයාලට තව දෙයක් මතක් කරන්නම්. ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ පාඩම් වලදී 1 කිලෝමීටරයක් කියන්නේ මීටර 1000යි. ඒ වගේම තව මොකක්ද දැනගන්න ඕනේ? ඔයා දැනගන්න ඕනේ 1 සෙන්ටිමීටරයක් කියන්නේ මිලිමීටර. අපි දැන් ඊගාවට දෙවන ප්‍රශ්නේ බලමු. දෙවන ප්‍රශ්නේ මොකද්ද? වීජීය පදයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. වීජීය ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මෙතන තියෙනවා ඔයාට x කියන පදයක්. මොකද්ද x කියන්නේ? ඔයා නොදන්නා පදය. අපි කියනවා අඥාත පදය කියලා. දැන් බලන්න තියෙන්නේ මොකද්ද? 5x = 20යි. ඔයාට අවශ්‍ය වෙනවා x අගය සොයන්න. එතකොට ඔයා මොකද්ද කරන්න ඕනේ? x තනි කරගන්න ඕනේ. බලන්න 5x කියන්නේ 5 වැඩි කිරීම x. එහෙනම් ඔයා කොහොමද ලේසියෙන්ම මෙතෙන්දී x තනි කරගන්නේ? ඔයා 5x බෙදනවා 5න්. ඒ වගේම ඔයා සමාන ලකුණෙන් මේ පැත්තේ යම්කිසි දෙයක් කළා නම් සමාන ලකුණෙන් අනිත් පැත්තෙත් ඒ දේම කරන්න ඕනේ. එහෙනම් ඔයා සමාන ලකුණෙන් අනිත් පැත්තත් 5න් බෙදනවා. එතකොට බලන්න 5x බෙදීම 5යි කියන්නේ උත්තරය x වෙනවා. අනිත් පැත්තෙන් අපිට හම්බ වෙනවා 20 බෙදීම 5යි කියන්නේ උත්තරය 4යි. ඇත්තටම මේ ගානත් ඔයාට තනියෙන් හිතෙන් හිතලා කරන්න පුළුවන් ගානක්. තුන්වන ගණන බලයක් සහිත ගණනක්. මොකද්ද බලයක් කියන්නේ?
පාදයක් සහ දර්ශකයක් තියෙන සංඛ්‍යාවට අපි කියනවා බලයක් කියලා. මෙතෙන්දී අපෙන් අහන්නේ මොකද්ද? බල දෙකක් ගුණ කිරීමේදී අපි දැනගන්න ඕන දේ තමයි බල දෙකක් ගුණ කිරීමේදී සමාන පාද සහිත බලයන්ගේ දර්ශක එකතු වෙනවා කියන එක. හොඳයි. එහෙමනම් බලන්න පළවෙනි එක කොහොමද තියෙන්නේ? 5යි a. 5යි a. a වල දර්ශකය කීයද? 1. ඊට පස්සේ මොකද තියෙන්නේ? ගුණ කිරීම a වර්ගය. a වර්ගයේ දර්ශකය මොකද්ද? 2. එහෙනම් සමාන පාදයේ මොකද තියෙන්නේ? a තියෙනවා. එතන a වල පළවෙනි බලය, a වල දෙවෙනි බලය. එතකොට අපි මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මෙයාගේ ඉලක්කම 5. මෙයා වැඩි වෙනවා 1කින්. 5 වරක් 1 5යි. a වලට මොකද වෙන්නේ? a වලට අපි කිව්වා දර්ශක එකතු වෙනවා කියලා. එහෙනම් 1යි 2යි 3යි. එහෙනම් උත්තරේ කොහොමද? 5යි a වල තුන්වෙනි හතරවෙනි ගණන. අපිට අහනවා රුපියල් 20කින් 160ක් සොයන්න කියලා. මේක ප්‍රතිශත ගණනක්. දුවේ පුතේ. ප්‍රතිශත ගණනක් දුටුව පමණින් අපිට මතක් වෙන්න ඕන සංඛ්‍යාව මොකක්ද? 100ය. හොඳයි. එහෙමනම් රුපියල් 20කින් 160ක් සොයන්න. අපි මේක හදන්නේ කොහොමද? ඉස්සෙල්ලාම අපි ලියනවා රුපියල් 20 වැඩි කිරීම 160. මේ තියෙන්නේ ප්‍රතිශත ලකුණ. ඇත්තටම මේකේ තේරුම මොකද්ද? 20 වැඩි කිරීම 100ෙන් 60. 20 වැඩි කිරීම 100ෙන් 60. අපිට දැන් මේක සුළු කරන්න පුළුවන්. කොහොමද අපි සුළු කරන්නේ? ඇත්තටම මෙතෙන්දී අපි කරන්නේ සුළු කරනවා කියන්නේ 10න් බෙදනවා. මෙතන ගුණ කිරීමක් තියෙනවා නම් අපිට බය නැතුව 10න් බෙදන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ 10න් කපනවා කියලා. මම උඩ සංඛ්‍යාව 10න් බෙදනවා කියන්නේ 20 10න් බෙදපුවාම දෙකක් ඉතුරු වෙනවා. 100 10න් බෙදුවාම 10ක් ඉතුරු වෙනවා. තවදුරටත් මට පේනවා 60යි 10යි සුළු කරන්න පුළුවන් කියලා. 10න් සුළු කරපුවාම කීයද ඉතුරු වෙන්නේ? 6යි. එහෙනම් අවසාන උත්තරේ මොකද්ද? දෙවරක් 6 12යි. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ කුලක සම්බන්ධයෙන් ගණනක්. මේ බලන්න. එක කුලකයක් දීලා තියෙනවා A කියලා, තව කුලකයක් දීලා තියෙනවා B කියලා. අපෙන් අහනවා කුලක දෙකටම පොදු එක අවයවයක්. කුලක දෙකටම පොදු. ඒ කියන්නේ ඡේදනය. A කියන්නේ මොකද්ද? දෙකේ නිකිල ගුණාකාර. මම ලියනවා නිකිල ගුණාකාර කීපයක්. 2 4 6 8 ආදී වශයෙන්. B කියන්නේ තුනෙහි නිකිල ගුණාකාර. මම ලියනවා නිකිල කීපයක් 3 6 9 ආදී වශයෙන්. දැන් බලන්න අපිට අවශ්‍ය එක අවයවයක් විතරයි ලියන්න. මේ දෙකටම පොදු එක අවයවයක් මොකද්ද? අපිට පේනවා 6 කියලා. දුවේ පුතේ මේ වගේ ගණන් වලදී මම කිව්වා එක ලකුණයි ලැබෙන්නේ. ඉතින් අපි ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නැහැ. ගොඩාක් කාලේ ගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් නම් පේනවා නම් උත්තරය කෙලින්ම 6 කියලා ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. ඇත්තරම මේ ප්‍රශ්නය අපිට දැන් පුතාලට දුවලට අලුත් සිලබස් එකේ නැහැ. මේක පරණ සිලබස් එකේ තිබුණ ප්‍රශ්නයක්. නමුත් මේක 10 පාදයෙන් ලියුවාම උත්තරේ එන්නේ 5. මම නිකන් ඔයාලට දැනුවත් වෙන්න තමයි මේ. හොඳයි. අපි ඊගාව ගාන බලමු. එතනත් අපිට තියෙන්නේ වීජීය ප්‍රකාශනයක්. වීජීය සමීකරණයක්. වීජීය සමීකරණයකින් P කියන පදය උක්ත කරන්නයි තියෙන්නේ. එතකොට පුතේ දුවේ බලන්න ඕනේ ඉස්සෙල්ලාම මේ P කියන පදයට එක්ක කවුද ඉන්නේ? අපිට දැන් පේනවා P කියන පදයට එක්කලා Q කියන පදයක් තියෙනවා. අපි මුලින්ම බලමු මේ PQ දෙකම කොහොමද තනි කරගන්න කියලා. එහෙනම් අපිට පේනවා මෙතන තියෙනවා ඍණ R කියන එකක්. අපි දන්නවා ඍණ R කියන පදයකට ධන R කියන පදයක් එකතු වුණොත් ඒ දෙන්න සුළු වෙලා යනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? සමීකරණයේ වම් පැත්තට ධන R කියන පදේ එකතු කරගන්නවා. එතකොට අපි දන්නවා සමීකරණයක වම් පැත්තට කරන දේම දකුණු පැත්තට කරන්න ඕනේ. ඒ නිසා දකුණු පැත්තට ධන R කියන පදේ එකතු කරපුවාම මට හම්බ වෙනවා මෙන්න මේ ආකාරයේ සමීකරණයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? බලන්න මේ ඍණ R එකට ධන R සුළු වෙලා ඒ පැත්තේ ඉතුරු වෙනවා මට PQ කියන එක විතරයි. දැන් සමාන වෙන්නේ මොකද්ද? PQ සමානයි U ධන R කියලා හම්බ වෙනවා. දැන් මට උත්තර කරගන්න ඕනේ P. ඒ නිසා මම ආයේ වම් පැත්තේ PQ කියන පදයෙන් Q කියන පදේ නැති කරගන්න ඕනේ. මෙතන තියෙන්නේ ಗುಣ කිරීමක්. ಗುಣ කිරීමකදී පදයක් නැති කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඉතිරි පදයෙන් එය බෙදන්න ඕනේ. හොඳට මතක තියාගන්න.
ಗುಣ කිරීමකදී විතරයි බෙදන්නේ. අඩු කිරීමකදී තියනවා නම් අපිට තනියෙන් බෙදන්න බෑ. එහෙමනම් වරහණක් ඇතුලේ වගේ තියෙන්න ඕනේ. හොඳයි. මේ ගානේදී ගුණ කිරීමක් තියෙන්නේ. ඒ නිසා මම මොකද කරන්නේ? Q වලින් බෙදනවා. Q වලින් බෙදුවාම මට මොකක්ද එන්නේ? බලන්න. මෙතන අර වගේම තමයි. මම වම් පැත්තේ මොනවා හරි කරනවා නම් දකුණු පැත්තෙත් ඒ වැඩේම කරන්න ඕනේ. ඒ නිසා මම වම් පැත්තේ Q වලින් බෙදන විට දකුණු පැත්තේ Q වලින් බෙදනවා. දැන් මොකද වෙන්නේ? හරයේ තියෙන Q ලවයේ තියෙන Q වලින් සුළු වෙලා යනවා. එතකොට මට මොකද ඉතුරු වෙන්නේ? P සමානයි U ධන R එකතු කිරීම Q කියලා. මේ ගානටත් පුතේ මම කලින් කිව්වා වගේ ගොඩාක් වෙලා ගන්න නැතුව අපි පුළුවන් තරම් ඉක්මනින්ම සුළු කරන්න ඕනේ. මොකද එක ලකුණ. හොඳයි. අපි ඊගාව ගානට යමු. ඊගාව ගාන ලඝු ආශ්‍රයෙන් ගාන. ඇත්තටම මේ ගානත් අපිට කලින් කිව්වා වගේ පළවෙනි ප්‍රශ්නේ තියෙන ගාන එක ලකුණයි හම්බුනේ 2015 දී. එතකොට ලඝු සම්බන්ධයෙන් නීති මතක් කරගන්න ඕනේ. මතකද ලඝු සම්බන්ධයෙන් නීති අපි මේ තුනට කියනවා මේකේ පාදය කියලා. නේද? ලඝු ගණකය 3 පාදයට 9 ලඝු ගණකය. ඒ විදිහට තමයි අපි මේක ප්‍රකාශ කරන්නේ. එතකොට අපි මොකද්ද මතක් වෙන්න ඕනේ? අපිට මතක් වෙන්න ඕනේ එකම පාදයක ලඝු ගණකයේ අගය 1යි කියලා. උදාහරණයක් වශයෙන් 3 පාදයට 3 ලඝු ගණකය 1යි. 2 පාදයට 2 ලඝු ගණකය 1යි. ඒ වගේ. එහෙනම් ඔයාලට දැන් මෙතන දැක්කුවම පේන්න ඕන 3 පාදයේ තියෙන්නේ. එහෙනම් මම මෙතන 3 කියන ඉලක්කම හදාගන්න ඕනේ. එහෙම හදාගත්තා නම් මට 1 ගන්න පුළුවන්. මම කොහොමද 9න් 3 කියන ඉලක්කම හදාගන්නේ? මම 9 ලියනවා 3 දෙවෙනි බලය 3 වර්ගය කියලා. ඇයි මම එහෙම ලිව්වේ? ඒ මම එහෙම ලිව්වේ. මම කලින් කතා කරා ඔයාට. එතකොට අපි දන්නවා මට මේක ඊගාව ලඝු නීතිය යටතේ මට මේ දර්ශකයක් තියෙද්දි නැත්නම් බලයක් තියෙද්දි මේ බලය ලඝු වල ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට මට මොකද්ද හම්බෙන්නේ? මේ දෙක මම ඉස්සරහට ගත්තාම 2යි ලඝු 3 පාදයට 3 කියලා හම්බෙනවා. අපි දැන් දන්නවා මෙන්න මේකේ උත්තරේ කීයද? 1යි. එහෙනම් 2 වැඩි කිරීම 1යි කියන්නේ උත්තරේ මට හම්බෙනවා 2යි කියලා. මේකත් පුතේ දුවේ අපිට ගොඩාක් වෙලා ගන්න නැතුව ඉක්මනට සුළු කරන්න. හොඳයි. ඊගාවට බලන්න අපිට තියෙන්නේ වාහනයක වේගය සම්බන්ධයෙන් ගාන. අපිට ගොඩාක් වෙලාවට සාමාන්‍ය පෙළ විභාගයට හම්බෙනවා මේ වේග කාල ගණන්. පොඩ්ඩක් බලන්න මෙතන කියන්නේ පැයට කිලෝමීටර 100ක වේගයෙන් ගමන් කරනවා නම් එම වාහනයකට කිලෝමීටරේ 25ක් දුර යාමට ගතවන කාලය. පුතා මේක සරලව හිතන්න. පැයකට යන්නේ කිලෝමීටර 100යි. එහෙනම් අපිට විවිධාකාරයට හිතන්න පුළුවන්. පැයකට කිලෝමීටර 100ක් යනවා නම් පැය දෙකකට කීයක් යනවද? කිලෝමීටර 200යි. නමුත් දැන් ඔයා හිතන්න ඕනේ අපෙන් අහන්නේ මොකද්ද? අපිට මෙතන කියනවා පැයට කිලෝමීටර 100ක් යනවලු. පැය එකකට කිලෝමීටර 100ක් යනවා. නමුත් අපෙන් අහන්නේ කිලෝමීටර 25ක් යාමට ගතවන කාලය. ඒ නිසා ඔයා මේ කිලෝමීටර තියෙන පැත්ත ඉස්සෙල්ලා ලියා ගන්න. එතකොට ඔයාලට ගාන හදාගන්න ලේසි. බලන්න කිලෝමීටර 100කට නම් යන්න අපිට ගත වෙන කාලය පැයයි. අපෙන් අහන්නේ කිලෝමීටර 25කට. එහෙනම් කිලෝමීටර 25කට අපි දන්නවා මේක 4ෙන් බෙදන්න ඕනේ. එහෙනම් පැය 4ෙන් බෙදුවාම කීයක් එනවද? පැය නම් 4ෙන් 1යි. එහෙම නැත්නම් පුතේ ඔයාලට මේක විනාඩි 15යි කියලා කියන්න පුළුවන්. හොඳයි. ඊගාව ගාන මොකද්ද? ඊගාව ගණන් අපෙන් අහන්නේ ත්‍රිකෝණමිතිය සම්බන්ධයෙන් ඉතාමත් සරල ගණනක්. මොකක්ද අපෙන් අහන්නේ? අපිට කියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ සම්බන්ධයෙන් ගානක් අහන්න. එහෙනම් පුතාට මතකද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි එකතුව කීයද? අංශක 180යි. එහෙනම් මතක් කරගන්න ත්‍රිකෝණයක බාහිර කෝණ වල එකතුව කීයද? ත්‍රිකෝණයක බාහිර කෝණ වල එකතුව ඉන්නේ අංශක 360යි. ත්‍රිකෝණයක විතරක් නෙමෙයි. ඕනෑම සංවෘත සවිදි අපි ඇන්දොත් එහෙම සංවෘත සවිදි තලයක් රූපයක් අපි ඒකේ බාහිර කෝණයන්ගේ එකතුව වෙන්නේ 360යි. එහෙනම් අපිට මෙතෙන්දී අහන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙනම් අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව කීයද? අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව අපි දන්නවා 3 එකතුව 180යි. අපිට දීලා තියෙනවා දෙකක එකතුව 100යි කියලා. එහෙනම් ඉතිරි කෝණ එකතුව කීයද?
අපි 180න් 100ක් අඩු කරන්න ඕනේ. බොහොම සරලයි උත්තරේ. කීයද උත්තරේ? අංශක 80. මේකත් අපිට ඉක්මනට හදන්න පුළුවන්. හොඳයි. අපි බලමු ඊළඟ ගණන. ඊළඟ ගණනදී අපිට අහන්නේ ලාභ අලාභ සම්බන්ධයෙන් ගානක්. ගොඩාක් දුවල පුතාලට මේක පටලවා ගන්න ගානක්. මෙතෙන්දී අනිවාර්යෙන් එකක් මතක තියාගන්න ලාභයක් හෝ අලාභයක්. ලාභයක් හෝ අලාභයක් කුමක් වුවත් ඔබ අනිවාර්යෙන්ම 100 කියන සංඛ්‍යාව භාවිතයට ගන්න. ඇයි අපි 100 කියන සංඛ්‍යාව භාවිතයට ගන්නෙ? අපිට හැම වෙලෙම ප්‍රතිශතයක් වශයෙන් ලාභයක් හෝ අලාභයක් දෙන බැවින්. හොඳයි. දැන් මේ ගානදී මොකද්ද අපිට කියන්නේ? ඉරිදා දිනේ ලැබූ ලාභය සඳුදා දිනේ ලැබූ ලාභයට වඩා 120කින් වැඩි. එහෙනම් වැඩි ලාභයක් ලැබලා තියෙන්නේ කවද්ද? ඉරිදා. වැඩි ලාභයක් ලැබලා තියෙන්නේ කවද්ද? ඉරිදා. ඊට වඩා 120කින් අඩු ලාභයක් තමයි ලැබලා තියෙන්නේ සඳුදා. එහෙනම් දුවේ පුතේ ඔයා ඉරිදට දාගන්න 120. ඇයි අපි ඉරිදට 120 දාගන්නේ? 120ක් කියලා තියෙන නිසා. සඳට දාගන්නවා 100. කවුරු හරි කෙනෙක් අහන්න පුළුවන් ඇයි අපි ඉරිදට 100 දාගන්නේ නැත්තේ කියලා. හොඳයි. අපි ඉරිදට 100 දාගත්තොත් මොකද වෙන්නේ? සඳට අපිට දාගන්න මොකද්ද අපි දාගන්න වෙන්නේ එහෙමනම් එහෙම. සඳ ලැබූ ලාභය ඉරිදට වඩා අඩුයි. නමුත් අඩු වෙලා තියෙන්නේ 120කින්. ඒ නිසා අපිට ලේසි මේ විදිහට දාගන්න එක. ඉරිදා වැඩි ලාභයක් ලැබුවා. ඉරිදා වැඩි ලාභය 120යි. සඳ ලැබුවා අඩු ලාභයක්. සඳ 100යි. අපිට ඊට පස්සේ කියලා තියෙනවා සඳ ලැබූ ලාභය රුපියල් 8000යි කියලා. එහෙනම් මම මොකද කරන්නේ? මම සඳ ලැබූ ලාභය දන්නවා. මම ගන්නවා ඉරිදා ලැබූ ලාභයේ x කියලා. සඳ ලැබූ ලාභය දන්න නිසා ගන්නවා 8000යි කියලා. අපිට මෙතෙන්දි හොයන්න ඕනේ මේ x කියන අගයේ අගය. ඇත්තට පුතේ මෙතෙන්දි වඩාම ලේසි හරස් ගුණිතය කියන එක භාවිතා කරන එක. මොකද්ද හරස් ගුණිතය කියන්නේ? මෙම සංඛ්‍යාවෙන් බෙදනවා. ඒක සමාන වෙනවා. සමාන ලකුණෙන් අනිත් පැත්තේ එම සංඛ්‍යාවෙම අනිත් පැත්ත බෙදීම අනිත් සංඛ්‍යාවෙන් කියන එක. එහෙනම් බලන්න. එතන මට මොකද්ද හම්බෙන්නේ? 120 බෙදීම x සමානයි 100 බෙදීම 8000. මට දැන් මේ x කියන උත්තරේ තමයි හොයාගන්න ඕනේ. මෙන්න මේක තමයි හරස් ගුණිතය කියන්නේ. මෙහා පැත්තේ තියෙන එකේ හරය අපි වැඩි කරනවා අනිත් පැත්තේ තියෙන එකේ ලවය. ඒක සමාන වෙනවා මේ හරය සහ ලවය වැඩි කිරීම. මට හම්බ වෙනවා 100යි x සමානයි 120 බෙදීම 8000යි. මට හොයාගන්න ඕනේ x වල උත්තරේ. එහෙනම් x වල උත්තරේ මොකද්ද හම්බෙන්නේ? 120 බෙදීම 100 වැඩි කිරීම 8000. අපිට මේකේ උත්තරේ හම්බ වෙනවා සමානයි කීයද? 9600යි කියලා. දැන් බලන්න සඳුදා දිනේ ලැබූ ලාභය 8000යි ඉරිදා දිනේ ලැබූ ලාභය 8000ට වඩා අපිට වැඩි වෙලා තියෙනවා. මේ ගාන හදන්න තවත් විවිධාකාර ක්‍රම තියෙනවා. අපි ඉදිරියේදී ඒවා සාකච්ඡා. ඊළඟ ගණන අපිට පුතේ දුවේ ඊළඟ ගණනින් අහන්නේ වීජීය ප්‍රකාශන දෙකක් දීලා වීජීය ප්‍රකාශන දෙකෙහිම කුඩාම පොදු ගුණාකාරය සොයන එක. එතකොට අපි මෙතෙන්දි බලන්නේ සමාන වීජීය පදයක් තියෙනවා නම් ප්‍රකාශන කීපයක එම වීජීය පදයේ වැඩිම බලය තමයි අපි ගන්නෙ ඒ පද කීපයම වෙනුවට. බලන්න x වාරයක් x ධන 2. මෙතන x වල බලය තියෙන්නේ පද දෙකක් තියෙනවා 1යි. ඊගාවට මට තියෙනවා x ධන 2 කියලා. ඒක එක පදයක්. ඊගාවට මට තියෙන පදේ මොකද්ද? ඊගාවට තියෙනවා x වර්ගය. මේ බලන්න මෙතනත් x තියෙනවා මෙතනත් x තියෙනවා. එහෙනම් මම මේ x සහ x වර්ගයේ වෙනුවටම ඒ පද දෙකම වෙනුවට එක පදයක් ගන්නවා. ඒ පදේ මම ගන්නෙ කොහොමද? පදේ ගන්න තෝරගන්නේ වැඩිම බලයක් තියෙන පදය. එහෙමනම් මේ දෙකේ වැඩිම බලයක් තියෙන පදය තමයි x වර්ගය. එහෙනම් මම එකක් ගන්නවා x වර්ගය වශයෙන්. x වර්ගය ගත්තාම මට ඉතුරු වෙන්නේ කවුද? ඉතුරු වෙන්නේ x ධන 2. එහෙනම් මම ගන්නවා ඊගාවට x ධන 2. එහෙනම් කුඩා පොදු ගුණාකාරය වෙන්නේ x වර්ගය සහ x ධන 2හි ගුණිතය. ඊළඟ ගණන අපිට තියෙන්නේ වීජීය ප්‍රකාශනයක සාධක සොයන්න. ඇත්තටම වර්ගජ ප්‍රකාශනයක්. මොකද්ද වර්ගජ කියන්නේ? ලොකුම පදය තමයි වර්ග පදයක්. එතකොට අපි කොහොමද මේ ගාන හදන්නේ? බලන්න මේ ක්‍රමය තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ වර්ගජ පදයේ සංගුණකය සහ නියත පදය වැඩි කරනවා. වර්ගජ පදයේ සංගුණකය 1යි. නියත පදය ඍණ 10යි.
එහෙනම් වැඩි කරපුවාම මට මොකක්ද එන්නේ? ඍණ 10. එක්වරක් ඍණ 10 ඍණ 10. ධන වැඩි කිරීම ඍණ කියන්නේ ඍණ. ඊගාවට පුතේ අපි කරන්න ඕනේ මේ ඍණ 10 සාධක සොයන්න ඕන එකතුව ධන 3 එන විදිහට. ඍණ 10 සාධක හොයන්න ඕන එකතුව ධන 3 එන විදිහට. බලන්න ඍණ 10 සාධක අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඔයාලට පේනවා එක ඉලක්කමක් ධන විය යුතුයි එක ඉලක්කමක් ඍණ විය යුතුයි. ඇයි එහෙම වෙන්නේ? ධන වැඩි කිරීම ඍණ හෝ ඍණ වැඩි කිරීම ධන වල උත්තරය ඍණ වන නිසා. නමුත් මෙතෙන්දී අපිට පේනවා අපිට එන්න ඕන එකතුව ධන 3ක්. එහෙනම් මම ගන්නවා ඍණ 2 වැඩි කිරීම ධන 5. ඇයි? ඍණ 2 එකතු කිරීම ධන 5 කියන්නේ ධන 3යි. ඒ නිසා මම ගන්නවා ඍණ 10 සාධක ඍණ 2 වැඩි කිරීම ධන 5 කියලා. ඊගාවට බලන්න මම කොහොමද ලියන්නේ? මේ මම x වර්ගයේ හැම ලියනවා. ලියලා ඍණ 2 වැඩි කිරීම ධන 5නේ මම ගත්තේ. ධන 5යි x ඍණ 2යි x. ධන 5 වෙනුවට ධන 5යි x ඍණ 2 වෙනුවට ඍණ 2යි x. ඇත්තට මේ දෙකේ එකතුව කීයද? ධන 3යි x. ඒ නිසා තමයි මම මෙහෙම ගන්නෙ. ඊගාවට මේ ඍණ 10 මම නියත පදය මෙතනින් එහෙම ලියනවා. ලියලා ඊගාවට බලන්න මට මේ මුල් පද දෙකෙන් පොදු පදේ මොකද්ද? ධන x. මම ඒක වරහණෙන් එළියට ගන්නවා. එතකොට වරහණ ඇතුළේ ඉතුරු වෙනවා x ධන 5. ඊගාවට පුතේ ඔයා හිතන්න ඕනේ මම කොහොමද මේ ඉතුරු පද දෙකෙනොත් x ධන 5 කියන පදය හදාගන්නේ? දැන් ඔයාලට පේනවා මට ඉතිරි පද දෙක තමයි ඍණ 2x සහ ඍණ 10. එම නිසා මම ඍණ 2 වරහණෙන් එළියට ගන්නවා. එතකොට මට ඉතුරු වෙනවා x ධන 5. මෙතෙන්දිත් මතක තියාගන්න ඍණ 2 වැඩි කිරීම ධන x ඍණ 2යි x. ඍණ 2 වැඩි කිරීම ධන 5 ඍණ 10. දැන් ඔයාලට පේනවා පද දෙකක් තියෙනවා. පද දෙකෙම මට පොදුයි x ධන 5 කියන පදය. එහෙනම් මම x ධන 5 කියන පදේ එළියට ගන්නවා. එතකොට ආය වරහන් ඇතුළේ ඉතුරු වෙනවා x ඍණ 2. එහෙනම් අවසාන උත්තරය තමයි x ධන 5 වැඩි කිරීම x ඍණ 2. හොඳයි. ඊළඟ ගණන අපිට අහන්නේ සම්භාවිතාව ගණනක්. මෙතෙන්දි පුතේ දුවේ ඔයා මතක් කරගන්න ඕනේ සම්භාවිතාව p කියන එකේ තේරුම තමයි probability. මොකද්ද? probability. probability of A. A හි සම්භාවිතාව. අපිට දීලා තියෙනවා A හි සම්භාවිතාව සමාන වෙනවා B හි සම්භාවිතාව සමාන වෙනවා 5න් 1යි. ඒ වගේම අපිට කියනවා A සහ B සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා. හොඳයි. එහෙනම් අපිට මේ ගාන දැක්ක ගමන් මතක් වෙන්න ඕන සමීකරණයක් තියෙනවා. මොකක්ද මේ සමීකරණය? අපිට මතක් වෙන්න ඕන P A මේලය B සමාන වෙනවා PA එකතු කිරීම PB අඩු කිරීම PA ඡේදනය B කියලා. ඊගාවට පුතේ දුවේ අපිට ගාන දීලා තියෙනවා මේ සිද්ධි දෙක අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරයි කියලා. සිද්ධි දෙකක් අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාර නම් එම සිද්ධි දෙකේ ඡේදනය සම්භාවිතාව ඒ ඡේදනයේ සම්භාවිතාව සමාන වෙනවා බිඳුවට. ඒ කියන්නේ P A ඡේදනය B සමානයි බිඳුවයි. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මේ අගය බිඳුව වෙනවා. ඊගාවට ඔයාලට පේනවා අපිට දීලා තියෙනවා PA සමානයි PB සමානයි 5න් 1යි කියලා. එහෙනම් ඒ දෙක එකතු කරපුවාම මට හම්බෙනවා 5න් 2යි කියලා. ඊගාවට මම මේ සමීකරණයට ආදේශ කරපුවාම මට හම්බෙනවා P A මේලය B සමාන වෙනවා PA එකතු කිරීම PB. ඒ මේ සංඛ්‍යාව බිඳුව වන නිසා. එහෙනම් මට PA මේලය B වල උත්තරය හම්බෙනවා 5න් 2යි කියලා. මගෙන් අහන්නේ මොකද්ද? PA මේලය B අනුපූරකය. ඕනෑම සිද්ධියක සම්භාවිතාවය ගත්තාම ඒකේ අනුපූරකය කියන්නේ එක අඩු කිරීම එම සම්භාවිතාව. එහෙනම් PA මේලය B හි අනුපූරකය කියන්නේ එක අඩු කිරීම PA මේලය B. අපි මෙතනින් හොයාගත්ත PA මේලය B කියන්නේ 5න් 2යි කියලා. එහෙනම් මට අවශ්‍ය කරන උත්තරය තමයි එක අඩු කිරීම 5න් 2යි. ඒ කියන්නේ 5න් 3යි. ඊගාව ගණනෙන් අපිට අහන්නේ ආදායම් බද්ධ සම්බන්ධයෙන් ගණනක්. මොකද්ද ආදායම් බද්ධ කියන්නේ? ගොඩාක් රටවල ලංකාවද ඇතුළුව යම්කිසි පුද්ගලයෙක් උපයන ආදායමින් යම්කිසි මුදලක් රජයෙන් අය කරනවා. ආදායමින් යම්කිසි ප්‍රතිශතයක් තමයි අය කරන්නේ. එතකොට ඒක
අවුරුද්දෙන් අවුරුද්දට එහෙම නැත්නම් පවතින කාලෙන් කාලෙට අය කරගන්නා බදු මුදල ඊ අගය වෙනස් වෙනවා. අපිට මේ දීලා තියෙන ගාණ මොකද කියන්නේ? පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ වාර්ෂික ආදායමෙන් පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඒකේ තේරුම මොකද්ද? ඔහු කීයක් හම්බ කරත් පළවෙනි ලක්ෂ 5ට ඔහු කිසිම ආදායම් බද්දක් ගෙවිය යුතු නැහැ. උදාහරණයක් වශයෙන් පුද්ගලයෙක් ලක්ෂ 10ක් හම්බ කරා කියලා කියන්න. එතකොට එයා පළවෙනි ලක්ෂ 5ට ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. ලක්ෂ 20ක් හම්බ කරා කියලා කියන්න. ඒත් එයා පළවෙනි ලක්ෂ 5ට ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. නමුත් ඉතුරු 15ට ගෙවන්න ඕනේ. ඒ වගේ අපිට දීලා තියෙන ගාණ හැටියට පුද්ගලයාගේ වාර්ෂික ආදායම කීයද? ලක්ෂ 6යි. එහෙනම් පළවෙනි ලක්ෂ 5ට ආදායම් බදු ගන්නෙ නැහැ. ආදායම් බද්දෙන් නිදහස්. එහෙනම් එයා ගෙවිය යුතු මුදල ආදායම් බදු ගෙවිය යුතු මුදල කීයද? මම ඉස්සෙල්ලා මේක හොයාගන්න ඕන. ලක්ෂ 6න් මේ නිදහස් මුදල අයින් කරපුවාම ලක්ෂයයි. හොඳයි. එහෙනම් ඒකට අය කරන්නේ කොයි ප්‍රතිශතයක්ද? අය කරන්නේ 100%යි. මං එහෙනම් ඒ ලක්ෂයෙන් 104ක් තමයි ඒ පුද්ගලයා ආදායම් බද්දක් වශයෙන් ගෙවන්න ඕනේ. මේ 100න් මේ 100 සුළු වෙනවා, කැපිලා යනවා. එතකොට මට හම්බෙන්නේ කීයද උත්තරේ? 1000 වැඩි කිරීම 4යි. උත්තරේ තමයි 4000යි. ඊගාව ගණනෙන් අපිට අහන්නේ ආදායම් බද්ද සම්බන්ධයෙන් ගණනක්. මොකද්ද ආදායම් බද්ද කියන්නේ? ගොඩාක් රටවල ලංකාවද ඇතුළුව යම්කිසි පුද්ගලයෙක් උපයන ආදායමින් යම්කිසි මුදලක් රජයෙන් අය කරනවා. ආදායමින් යම්කිසි ප්‍රතිශතයක් තමයි අය කරන්නේ. එතකොට ඒක අවුරුද්දෙන් අවුරුද්දට එහෙම නැත්නම් පවතින කාලෙන් කාලෙට අය කරගන්නා බදු මුදල ඊ අගය වෙනස් වෙනවා. අපිට මේ දීලා තියෙන ගාණ මොකද කියන්නේ? පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ වාර්ෂික ආදායමෙන් පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දෙන් නිදහස් වෙනවා. ඒකේ තේරුම මොකද්ද? ඔහු කීයක් හම්බ කරත් පළවෙනි ලක්ෂ 5ට ඔහු කිසිම ආදායම් බද්දක් ගෙවිය යුතු නැහැ. උදාහරණයක් වශයෙන් පුද්ගලයෙක් ලක්ෂ 10ක් හම්බ කරා කියලා කියන්න. එතකොට එයා පළවෙනි ලක්ෂ 5ට ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. ලක්ෂ 20ක් හම්බ කරා කියලා කියන්න. ඒත් එයා පළවෙනි ලක්ෂ 5ට ආදායම් බදු ගෙවන්න ඕනේ නැහැ. නමුත් ඉතුරු 15ට ගෙවන්න ඕනේ. ඒ වගේ අපිට දීලා තියෙන ගාණ හැටියට පුද්ගලයාගේ වාර්ෂික ආදායම කීයද? ලක්ෂ 6යි. එහෙනම් පළවෙනි ලක්ෂ 5ට ආදායම් බදු ගන්නෙ නැහැ. ආදායම් බද්දෙන් නිදහස්. එහෙනම් එයා ගෙවිය යුතු මුදල ආදායම් බදු ගෙවිය යුතු මුදල කීයද? මම ඉස්සෙල්ලා මේක හොයාගන්න ඕන. ලක්ෂ 6න් මේ නිදහස් මුදල අයින් කරපුවාම ලක්ෂයයි. හොඳයි. එහෙනම් ඒකට අය කරන්නේ කොයි ප්‍රතිශතයක්ද? අය කරන්නේ 100%යි. මං එහෙනම් ඒ ලක්ෂයෙන් 104ක් තමයි ඒ පුද්ගලයා ආදායම් බද්දක් වශයෙන් ගෙවන්න ඕනේ. මේ 100න් මේ 100 සුළු වෙනවා, කැපිලා යනවා. එතකොට මට හම්බෙන්නේ කීයද උත්තරේ? 1000 වැඩි කිරීම 4යි. උත්තරේ තමයි 4000යි. අපිට ඊළඟ ගණන තියෙන්නේ ගුණෝත්තර ශ්‍රේණිය සම්බන්ධයෙන් ගණනක්. අපි දන්නවා අපිට සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට ශ්‍රේණි වර්ග දෙකක් ගැන උගන්වනවා. එකක් මොකද්ද? සමාන්තර ශ්‍රේණි. අනික මොකද්ද? ගුණෝත්තර ශ්‍රේණි. මෙතෙන්දී අහන්නේ ගුණෝත්තර ශ්‍රේණි සම්බන්ධයෙන්. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ කොහොමද? අනුයාත පද දෙකක් අතර අනුපාතය හැම වෙලේම නියතයක් නම් අපි කියනවා ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණියක් කියන්නේ අනුයාත පද දෙකක් අතර අන්තරය හැම වෙලාවෙම නියතයක් නම්. ඉතින් මොකද්ද අනුයාත පද දෙකක් කියන්නේ? අනුයාත පද දෙකක් කියන්නේ එක ළඟ තියෙන පද දෙකක්. එහෙනම් පුතේ අපිට මෙතෙන්දී ගුණෝත්තර ශ්‍රේණියක් කිව්වහම මොකද්ද ඔයාලට මතක් වෙන්න ඕන ගුණෝත්තර ශ්‍රේණියක සූත්‍රය. මොකද්ද ගුණෝත්තර ශ්‍රේණියක සූත්‍රය? Tn සමානයි AR n ඍණ 1. Tn කියන්නේ මොකද්ද? n වන පදය. ඔයාලට තුන්වන පදය ඕනනම් T3 ඒ වගේ. A කියන්නේ මුල් පදය. R කියන්නේ පොදු අනුපාතය. හොඳයි. එහෙමනම් අපිට දීලා තියෙන්නේ මොකද්ද? අපිට දීලා තියෙනවා දෙවන හා තුන්වන පදය 6 සහ 18යි කියලා. ඇත්තටම දෙවන පදය කියන්නේ මොකද්ද? T2. මේ බලන්න මං n වෙනුවට දානවා 2. මට A දීලා නැහැ. පළමු පදය දීලා නැහැ. R පොදු අනුපාතය දීලා නැහැ. මං n වෙනුවට 2 දාපුවාම 2 අඩු කිරීම 1යි කියන්නේ 1යි. එහෙනම් මට හම්බෙනවා T2 සමානයි AR. කීයද උත්තරය? 6යි. ඊගා පදය
මට මොකක්ද දීලා තියෙන්නේ? තුන්වන පදය 18යිලු. ඒ කියන්නේ n වෙනුවට දානවා 3. p3 සමානයි a කියන්නේ පළමු පදය r පොදු අනුපාතය අපි දන්නේ නැහැ. n වෙනුවට දානවා 3. 3 අඩු කිරීම 1යි කියන්නේ 2යි. ඒ කියන්නේ t3 සමානයි ar දෙවෙනි බලය සමානයි 18යි. දැන් බලන්න මට සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි ar සමානයි 6 අනික තමයි ar වර්ගය සමානයි 18. නොදන්නා පද දෙකක් තියෙනවා a සහ r. විශේෂයෙන් මතක තියාගන්න ගුණෝත්තර ශ්‍රේණියක අපිට නොදන්නා පද හොයනකොට කරන්න තියෙන හොඳම වැඩේ තමයි එක සමීකරණයක් අනිත් සමීකරණයකින් බෙදන එක. එහෙනම් මම මේ ar වර්ගය සමානයි 18 කියන සමීකරණය ar සමානයි 6 කියන සමීකරණයෙන් බෙදනවා. එහෙනම් බලන්න ar වර්ග සමානයි 18යි ar සමානයි 6යි. එතකොට මොකද වෙන්නේ? මේ a ට a සුළු වෙලා යනවා. r වල එකකට r වල එකක් සුළු වෙලා යනවා. ඉතුරු වෙනවා r 18 බෙදීම 6යි කියන්නේ 3යි. එහෙනම් r සමානයි උත්තරේ කීයද? 3යි. දැන් මම මේ r සමානයි 3 කියන උත්තරේ පළමු සමීකරණයට ආදේශ කරනවා. ar සමානයි 6 කියන එකට ආදේශ කරනවා. එතකොට ඒකේ තේරුම ar කියන්නේ 3යිනේ. a වැඩි කිරීම 3 සමානයි 6යි. එහෙනම් අපි දන්නවා මට හම්බෙනවා a සමානයි තාවයක්. මොකද්ද මේ ගාන? 1 ඍණ 2x කුඩා හෝ සමානයි 7යි. මෙතෙන්දී ආ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අසමානතාවයක දෙපැත්තේ අසමානතාවය කියන්නේ සමාන ලකුණක් හෝ කුඩා හෝ සමානයි එහෙම නැත්නම් විශාල හෝ සමානයි. අපි ගන්න කුඩා හෝ සමානයි හා විශාලයි හා සමානයි කියන ලකුණු දෙක. එතකොට මේක දෙපැත්තෙන් අපි එක පැත්තක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවොත් එහෙම නැත්නම් එක පැත්තක් ඍණ සංඛ්‍යාවකින් වැඩි කරොත් අනිත් පැත්තත් ඒ ඍණ සංඛ්‍යාවෙන් බෙදුවොත් බෙදන්න ඕන වැඩි කරොත් වැඩි කරන්න ඕන. හැබැයි මතක තියාගන්න ඕන ප්‍රධානම දේ මොකද්ද? ඍණ සංඛ්‍යාවක ගනුදෙනු කළොත් එහෙම අසමානතාවය වෙනස් වෙනවා. කුඩා හෝ සමානයි තිබුණොත් විශාලයි හෝ සමානයි වෙනවා. විශාලයි හෝ සමානයි තිබුණොත් කුඩා හෝ සමානයි වෙනවා. හොඳයි. මේ ගානේදී අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ x වලට ලැබිය යුතු අගයන්. x කොහොමද හැසිරෙන්න ඕනේ කියලා. එහෙනම් අපි x තනි කරගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම එහෙනම් මොකද්ද කරන්නේ? මේ බලන්න. මට වම් පැත්තේ තියෙනවා 1 ඍණ 2x. මම මේකෙන් 1 අයින් කරගන්න ඕනේ. 1 අයින් කරගන්න මම මොකද කරන්නේ? වම් පැත්තට මම ධන 1නේ තියෙන්නේ. ඍණ 1ක් දානවා. එහෙනම් දකුණු පැත්තට 4 ඍණ 1. එහෙනම් මට මොකද්ද හම්බෙන්නේ උත්තරේ? මට හම්බෙනවා 1 ඍණ 2x මේ 1ටයි ධන 1යි ඍණ 1යි සුළු වුණාම ඍණ 2x ඉතුරු වෙනවා. අසමානතාවයේ ලකුණු වෙනස් වෙනවද? තාම නෑ. 4 ඍණ 1යි කියන්නේ 6යි. එහෙනම් ඊගාව ස්ටෙප් එක මොකද්ද? ඊගාව තමයි අපිට මේකේ x කියන පදේ විතරක් තියාගන්න ඕන. එහෙනම් මම මේ පැත්ත ඍණ 2කින් බෙදනවා. එහෙනම් මම මේ පැත්තත් ඍණ 2කින් බෙදන්න ඕන. අන්න. අපි දැන් අසමානතාවයක් ඍණ ලකුණකින් බෙදුවා. අසමානතාවයක් ඍණ ලකුණකින් බෙදුවා. එතකොට මොකද වෙන්න ඕනේ? අසමානතා ලකුණ වෙනස් විය යුතුයි. කුඩා හෝ සමානයි තියෙන එක විශාලයි හෝ සමානයි වුණා. මේ ඍණ දෙකට ඍණ දෙක සුළු වුණා. 6 බෙදීම ඍණ 2යි කියන්නේ ඍණ 3යි. එහෙනම් මට ලැබෙන උත්තරය මොකද්ද? x විශාලයි හෝ සමානයි ඍණ 3යි. මතක තියාගත්තු දේ මොකද්ද? අසමානතාවයක් තියෙනවා නම් ඍණ ලකුණත් සමග ගනුදෙනු කිරීමේදී විශේෂයෙන් බෙදීමේදී හෝ වැඩි කිරීමේදී එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී වෙනස් වෙන්නේ නැහැ. බෙදීමේදී හෝ වැඩි කිරීමේදී අනිවාර්යෙන් මොකද වෙන්නේ? අසමානතා ලකුණ වෙනස් වෙනවා. අපෙන් අහන්නේ සරල රේඛාව සම්බන්ධයෙන් ගණනක්. අපි මේ වෙලාවේදී මතක් කරගන්න ඕන සරල රේඛාවක සමීකරණය මොකද්ද? y සමානයි mx ධන c. මෙතන m කියන්නේ මොකද්ද? ඔයාලට මතක ඇති අනුක්‍රමණය. c කියන්නේ මොකද්ද? අන්තක්ඛණ්ඩය. එහෙම නැත්නම් අනුක්‍රමණය කියන්නේ මොකද්ද? x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය. අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? මූල අක්ෂයේ ඉඳන් y අක්ෂයේ රේඛාව කැපෙන තැනට තියෙන දුර. එහෙනම් පුතේ දුවේ ඉස්සෙල්ලා මතක් කරගන්න ඕන සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c. ඊගාවට අපිට කියනවා මෙතෙන්දී අපිට දීලා තියෙනවා සමීකරණය y සමානයි 2x ධන c කියලා. එහෙනම් m කියන්නේ කීයද? 2යි.
අපිට එහෙනම් කෙලින්ම ගන්න පුළුවන් මේ සරල රේඛාවේ අනුක්‍රමණය කියන්නේ 2යි. නමුත් මේ ගාණේදී අපිට දීලා තියෙන්නේ එහෙම නෙමෙයි. සරල රේඛාව 1 5 කියන ලක්ෂ හරහා ගමන් කරනවා. එහෙමනම් මේකේ තේරුම මොකද්ද? මේ 1 කියන්නේ x ඛණ්ඩාංකය, 5 කියන්නේ y ඛණ්ඩාංකය. අපිට මේ 1 සහ 5 කියන ලක්ෂයන් දෙක මේ සමීකරණයට තෘප්ත කරන්න පුළුවන්. ඒ කියන්නේ x සහ y වෙනුවට ආදේශ කරන්න පුළුවන්. 1 සහ 5 කියන ඛණ්ඩාංක. ඇයි එහෙම කරන්න පුළුවන්? මේ ලක්ෂ්‍ය හරහා ගමන් කරන නිසා. මේ බලන්න y කියන්නේ 1යි. y කියන්නේ 5යි. x කියන්නේ 1යි. මම මේක ආදේශ කරනවා සමීකරණයට. එතකොට මට හම්බ වෙනවා 5 සමානයි 2 එකතු කිරීම c සුළු කරපුවාම හම්බ වෙනවා c සමානයි 3යි. හොඳයි. අපි දැන් බලමු ඊළඟ ගණන. ජ්‍යාමිතිය සම්බන්ධයෙන් ගණනක්. මේකෙදී අපිට අපෙන් දැනුම විමසනවා සමද්විපාද ත්‍රිකෝණයක කෝණ සම්බන්ධයෙන් සහ ඒකාන්තර කෝණ අනුරූප කෝණ ඒ සියල්ලම ගැන අපිට දැනුමක් තියෙන්න ඕන. බලන්න අපෙන් අහන්නේ XC අගය. ඉස්සෙල්ලාම ඔයාලට පේනවා CBD කියන්නේ මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. CBD කියන්නේ මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක්. එතකොට BCD කෝණයගේ අංශක 20ක් වුණාම ඉතිරි වෙලා තියෙන CBD සහ BDC කෝණ දෙක එකතු වෙනවා අංශක 160ක්. ඒක කොහොමද ගන්න? 180 අඩු කිරීම 20 160යි. එතකොට B කෝණය මෙතන B කෝණය සමාන වෙනවා D කෝණයට. එම නිසා ඒ එකිනෙක කෝණයන්ගේ අගය වෙන්නේ කීයද? 80යි. අපිට 80 කොහොමද ආවේ? 160 බෙදීම 2යි. ඊගාට ඔයාලට පේනවා මෙතන තියෙන්නේ මේ AE කියන සමාන්තර රේඛාවයි AE සහ BD කියන සමාන්තර රේඛා දෙක AC කියන තීර්යක් රේඛාවෙන් ඡේදනය වෙලා තියෙනවා. ඡේදනය වුණාම අපිට හැදිලා තියෙනවා මෙතන අනුරූප කෝණ දෙකක්. එහෙනම් CBD අගය සමාන වෙනවා CAE අගයට. CAE අගය එහෙම වුණොත් එහෙම එනවා අංශක 80ක්. අනුරූප කෝණවල තියෙන මොන වගේ ස්වරූපයක්ද? F අකුර හැඩයේ ස්වරූපයක්. ඊට පස්සේ අපිට පේනවා CAE කෝණයේ අගය සමාන වෙනවා x වලට. ඇයි GF සහ AC කියන සමාන්තර රේඛා දෙකක්. ඒක AF කියන තීර්යක් රේඛාවෙන් කැපිලා තියෙන නිසා. අවසානයේ හම්බ වෙනවා x අගය අංශක 80යි කියලා. ඊළඟ ගණන අපෙන් අහනවා අපේ දැනීම සම්බන්ධයෙන් න්‍යාස දැනීම සම්බන්ධයෙන්. මෙතෙන්දි පුතේ දුවේ අපි දැනගන්න ඕනේ න්‍යාස එකතු කිරීම සහ න්‍යාස ගුණ කිරීම සම්බන්ධයෙන් දැනුම. පළමුවෙන් බලන්න අපිට මෙතන තියෙනවා න්‍යාස දෙකක් එකතු කරන්න ඕනේ. ඊගාවට අපිට පේනවා නිකිලයකින් තව න්‍යාසයක් ගුණ කරන්න ඕනේ. අපි පළමුව මේ ගුණ කිරීමේ ප්‍රකාශනය සම්පූර්ණ කරලා ඉමු. එතකොට මම මේ න්‍යාසය එහෙම ලියනවා. ඍණ 1 බිංදුව xy තමා තියෙන අවයව 3 2 බිංදුව x මෙතන අපි දන්නවා මොනවා හරි පදයකින් න්‍යාසයක් ගුණ කරනකොට න්‍යාසය ඇතුළේ තියෙන සියල්ලම ඒ ලකුණෙන් ගුණ වෙනවා. දෙවරක් 1 2යි, දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 6 12යි. හොඳයි. දැන් තියෙන්නේ න්‍යාස එකතු කිරීම සම්බන්ධයෙන්. එතකොට අපිට පේනවා මෙතන තියෙන අපිට අහන්නේ x සහ y. ඒ නිසා ඔයා හිතන්න මේ x සම්බන්ධයෙන් තියෙන තැන ඉතුරු න්‍යාසයේ මොකද්ද තියෙන්නේ? ඉතුරු න්‍යාසයේ මොකද්ද තියෙන්නේ? අපි ඔක්කොම ගැන බලන්න ඕනේ නැහැ. මොකද මේ කිරි ප්‍රශ්නයක් නිසා. එහෙනම් ඔයාලට පේනවා මේ x එකතු කිරීම බිඳුව සමානයි 4යි. පළවෙනි න්‍යාසයට අදාළ x තියෙන්නේ මෙන්න මේ තැන. එහෙනම් දෙවෙනි න්‍යාසයට අදාළ එතනම තියෙන්නේ බිඳුව. තුන්වෙනි න්‍යාසයට අදාළ එතනම තියෙන්නේ 4. එහෙනම් මට ලියන්න පුළුවන් x ධන බිඳුව සමානයි 4යි. මේ මට ඒකෙන් උත්තරය හම්බ වෙනවා 4යි කියලා. ඊගාට කොහොමද y හොයන්නේ? බලන්න මෙතන තියෙන්නේ y, මෙතන තියෙන්නේ x, මෙතන තියෙන්නේ 12. එහෙනම් ඔයාලට පේනවා y ධන x සමානයි 12යි. y ධන x සමානයි 12යි. ඔයා දැන්ටමත් හොයාගෙන තියෙනවා x සමානයි 4යි කියලා. එහෙනම් y වලට හම්බෙන උත්තරේ කීයද? හොඳයි. අපි බලමු ඊළඟ ගණන. මෙතනදී අපෙන් අහන්නේ කේතුවක් ආශ්‍රයෙන් ගණනක්. කේතුවක් කියවහම ඔයාලට මතක් වෙන්න ඕනේ ආධාරකය වෘත්තයක් ආකාරයේ තියෙන වස්තුවක්. ලම්බ උසක් තියෙනවා, ඇල උසක් තියෙනවා, ආධාරකයේ පරිධියක් තියෙනවා. බලන්න අපිට දීලා තියෙනවා කේතුවක ආධාරයේ පරිධිය සෙන්ටිමීටර 16.5 කියලා. එහෙනම් අපි දන්නවා මම කිව්වා ආධාරකය කියන්නේ වෘත්තාකාර තලයක්.
එහෙනම් වෘත්තයේ වෘත්තාකාර තලයේ පරිධිය කියන්නේ 2πr. 2πr සමාන වෙනවා 16යි 5 වලට. අපෙන් අහන්නේ r. එහෙනම් r වලගේ සමාන වෙනවා 16යි 5 බෙදීම 25 කියන්නේ 5ට 5 සුළු වෙනවා. 16ට දෙකේ ඒවා 8යි. ඒ කියන්නේ අරය කියන්නේ 8යි. ඊගාවට අහනවා ඇල උස 10යි cm නම් ලම්බ උස. හොඳට මතක තියාගන්න ඇල උස කියන්නේ මෙන්න මේ වක්‍රාකාර පෘෂ්ඨයේ පරිධියේ සිට උච්ච ස්ථානයට තියෙන උස තමයි අපි කියන්නේ ඇල උස කියලා. මේ තමයි ලම්බ උස. මේක තමයි එහෙනම් අපි හොයාගත්ත අරය. අපිට දැන් පේනවා මෙතන තියෙනවා ඍජු කෝණාකාර ත්‍රිකෝණයක්. ඒ නිසා අපිට මෙන්න මේ ඍජු කෝණාකාර ත්‍රිකෝණයට භාවිත කරන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය. මොකද්ද පයිතගොරස් ප්‍රමේය කියන්නේ? මේ පාද දෙකේ වර්ගයන්ගේ එකතුව සමාන වෙනවා කර්ණයේ වර්ගයට. එහෙනම් h වර්ග ධන 8 වර්ගය සමාන වෙනවා 10 වර්ගයට. මට මෙතනින් හොයාගන්න පුළුවන් h වල උස. ඒ කියන්නේ ලම්බ උස 6යි කියලා. හොඳයි. ඊළඟට අපින් ජ්‍යාමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපිට පැහැදිලිව කියලා තියෙනවා සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ දැනුම භාවිතා කරන්න කියලා. මොකද්ද මේ සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ දැනුම භාවිතා කරන්නේ? පුතාලා දුවලට මතක ඇති. ත්‍රිකෝණ දෙකක කෝණ සමාන නම්. එතකොට මේ ත්‍රිකෝණ දෙක විශාලත්වයෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ත්‍රිකෝණ දෙකේ කෝණ එකිනෙකට සමාන නම් අපි ඒවට කියනවා සමකෝණී ත්‍රිකෝණ කියලා. බලන්න අපිට දීලා තියෙන රූප සටහනේ පැහැදිලිව ලකුණු කරලා තියෙනවා මෙතන කෝණය 35යි ඒ වගේම තවත් 35ක කෝණයක් තියෙනවා. ඊගාට ඔයාලට පේනවා සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වෙලා තියෙනවා. පුතේ සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වුණ පමණින්ම ඔයාලට මතක් වෙන්න ඕනේ අනුරූප කෝණ සමාන වෙනවා ඒකාන්තර කෝණ සමාන වෙනවා. එහෙනම් බලන්න මම මෙතන මාක් කරගන්නවා මේ කෝණය B කියලා. එහෙනම් මේ කෝණයත් B වෙනවා. අනුරූප කෝණ ඉසෙත් දකුණු හැඩයේ කෝණ. එහෙනම් මේ කෝණ දෙක 35යි මේ කෝණයට සමානයි. එහෙනම් ඉතිරි කෝණය කොහොමදත් සමාන වෙනවා. ඉතිරි කෝණය කොහොමදත් සමාන වෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක සමකෝණී ත්‍රිකෝණ දෙකක් කියලා පැහැදිලි. අපෙන් අහන්නේ මෙන්න මේ පාදයේ දිග. අපි එහෙනම් කලින් සඳහන් කළා ත්‍රිකෝණ දෙකක කෝණ එකිනෙකට සමාන නම්. එහෙම නැත්නම් ත්‍රිකෝණ දෙක සමකෝණී නම් අපිට කියන්න පුළුවන් මේ වගේ පාද එකිනෙකට සමානුපාතිකව බෙදෙනවා කියලා. අපි එහෙනම් කොහොමද ඒක දැන් මෙතෙන්දි භාවිතා කරන්නේ? බලන්න මේ අපිට හොයන්න ඕනේ x. x කියන්නේ 35 ඉස්සරහෙන් තියෙන පාදය. එහෙනම් මේ ත්‍රිකෝණයේ 35 ඉස්සරහෙන් තියෙන පාදයේ x බෙදීම මේ ත්‍රිකෝණයේ 35 ඉස්සරහෙන් තියෙන පාදයේ 6යි. x බෙදීම 6 සමාන වෙනවා. ඊගාවට බලන්න මෙන්න මේ කෝණය අපි දැන් කලින් කතා කළා 35 සමාන වෙනවා b ට b. එහෙනම් මේ ඉතිරි කෝණ දෙක සමාන වෙනවා. මේ a කෝණයට ඉදිරියෙන් තියෙන පාදයේ දිග කීයද? 6 4යි 10යි. ඒක සමාන වෙනවා මේ ත්‍රිකෝණයේ a කෝණයට ඉදිරියෙන් තියෙන පාදයේ දිගට 5යි. එහෙනම් මට උත්තරේ ගන්න පුළුවන් කීයද? 10 බෙදීම 5 කියන්නේ 2යි. 2 වැඩි කිරීම 6 කියන්නේ 12යි. එහෙනම් උත්තරේ 12. ඊළඟ ගානේදී අපෙන් අහන්නේ ගුණෝත්තර ශ්‍රේණියක් සම්බන්ධයෙන් ගානක්. ඔයාලට මතක ඇති අපිට අපොස සාමාන්‍ය පෙළට තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි සහ සමාන්තර ශ්‍රේණි. එතකොට ගුණෝත්තර ශ්‍රේණිවලදී මෙතන අහන්නේ අපිට ගුණෝත්තර ශ්‍රේණිවල පළමු පද එන්හි එකතුව සඳහා ප්‍රකාශනයක්. එතකොට මතක ඇති පුතාලට දුවලට ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය එකට වඩා වැඩි නම් අපිට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් සමීකරණය තමයි පදවල එකතුව සමාන වෙනවා මුල් පදයේ වාරයක් rn ඍණ 1 බෙදීම r ඍණ 1 කියලා. ඇත්තරම ප්‍රශ්නයක් නෑ ගැටලුවක් නෑ අපිට මේකේ අනිත් සමීකරණය උනත් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඇයි අපි පොදු අනුපාතය දෙකට වැඩි නම් මෙතන හරයට මට එන්නේ r අඩු කිරීම 1 කියලා. එතකොට දෙකට වැඩි නම් දෙක අඩු කිරීම 1යි කියන්නේ ධන සංඛ්‍යාවක් එනවා. ඒ නිසා තමයි මම මේ සමීකරණය භාවිතා කළේ. එතකොට අපි දැන් මේකට ආදේශ කරමු. අපිට දීලා තියෙනවා a කියන්නේ කීයද? 1යි. ඒ නිසා මෙතන මම
මේක වැඩි කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. පොදු අනුපාතය r කියන්නේ 2යි. එහෙනම් 2 n වෙනි බලය අඩු කිරීම 1 r කියන්නේ 2යි. 2කින් එකක් අඩු කරපුවාම 1යි. එහෙනම් සමහරට අවසාන උත්තරය හම්බ වෙනවා sn සමානයි 2යි n ඍණ 1 කියලා. ඊළඟ ගානෙන් අපිට අහන්නේ ත්‍රිකෝණමිතිය සම්බන්ධයෙන් ගානක්. අපිට එතකොට මතක් වෙන්න ඕන ත්‍රිකෝණමිතිය කිව්වහම ඍජු කෝණී ත්‍රිකෝණියක sin අනුපාතය, cos අනුපාතය සහ tan අනුපාතය කියන අනුපාතයන් තුනයි. හොඳයි. අපිට පළමුවෙන්ම අහන්නේ අපිට දීලා තියෙනවා sin 30 කියන්නේ භාගයයි. සහ දී ඇති රූපය ඇසුරෙන් x යගය. එතකොට යා ඉස්සෙල්ලාම බලන්න sin 30 නැත්නම් අංශක 30 කෝණයට අදාළව අපිට ඍජු කෝණී ත්‍රිකෝණයක් තියනවාද? එහෙනම් පේන්න තියනවා. මේ බලන්න මේ ABC කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙතන 30 කියන කෝණය තියෙනවා. එහෙනම් sin අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මම මේක ආදේශ කරපුවාම sin 30 කියන්නේ සම්මුඛ පාදයේ x බෙදීම කර්ණය කියන්නේ 12යි. නමුත් අපිට දීලා තියෙනවා sin 30 කියන්නේ භාගයයි කියලා. එහෙනම් මට මෙතනින් x ගත්තාම එනවා x සමානයි 12 වැඩි කිරීම sin 30. ඊගාට දීලා තියෙනවා sin 30 කියන්නේ භාගයයි. එහෙනම් මට x වලට උත්තරය හම්බ වෙනවා සෙන්ටිමීටර 6යි කියලා. තව අහනවා tan θ හි අනුපාතය. බලන්න මේ θ සම්බන්ධයෙන් මට ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් tan අනුපාතය කියන්නේ මොකද්ද? ඍජු කෝණී ත්‍රිකෝණයක tan අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් tan θ කියන්නේ මොකද්ද? x බෙදීම 8. අපි දැන්ටමත් x වල අගය හොයාගෙන තියෙනවා 6යි කියලා. එහෙනම් 6 බෙදීම 8 තමයි tan θ වල අගය. 26 වෙනි ගානෙන් අපෙන් අහන්නේ ඝනයක ප්‍රසාරණය. x ඍණ y හි ප්‍රසාරණය සැලකීමෙන් ප්‍රකාශනයක් දීලා තියෙනවා. ඒකේ අගය සොයන්න කියලා. හොඳට බලන්න මේ දීලා තියෙන ප්‍රකාශනයක් කොයි වගේද? 24 ඝනය ඍණ 3යි 24 වර්ගය ඉතුරු පදය. ධන 3යි 24 වැඩි කිරීම ඉතිරි පදයේ වර්ගය. අඩු කිරීම දෙවනි පදයේ ඝනය. එහෙනම් අපිට මතක් වෙන්න ඕන මේක නිකන් කොයි වගේද? අපි ලිව්වොත් එහෙම x ඍණ y හි ඝනය කියන්නේ x ඝනය ඍණ 3යි x වර්ගය y ධන 3යි xy වර්ගය ඍණ y ඝනය. එහෙනම් මේකම තමයි අපිට මේ දීලා තියෙන්නේ. එහෙනම් මට මේකට අනුරූපව මේක ලියා ගන්න පුළුවන් කොහොමද? 24 ඍණ 4 ඝනය කියලා. දැන් බලන්න 24 ඍණ 4 ඝනය කියන්නේ 24න් 4ක් කීයද? 20යි. එහෙනම් 20 ඝනය. එහෙනම් මට මෙන්න මේ ඇතුලේ වරහන් ඇතුලේ තියෙන ටිකේ උත්තරේ හම්බ වෙනවා 20 ඝනය කියලා. එහෙනම් දෙක වැඩි කිරීම 20 ඝනය කියන්නේ 8000යි. එහෙනම් මට අවසාන උත්තරය කීයද හම්බෙන්නේ? දෙක වැඩි කිරීම 8000 කියන්නේ 16000යි. හොඳයි. ඊගව ගානේදී අපෙන් විමසන්නේ අපිට දැනීමක් තියනවාද කියලා වෘත්ත ස්පර්ශක, ඒ වගේම එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ, ඒ වගේම ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ, ඒ වගේ දේවල් සම්බන්ධයෙන් දැනීමක් තියනවාද කියලා. බලන්න අපිට දීලා තියෙනවා කෝණ කීපයක් සහ දැන් මෙතෙන්දී x වලගේ තමයි අහන්නේ. ඉස්සෙල්ලාම බලන්න PRS කෝණය. PRS කෝණය දැන් මේ වගේ ගානකදී ඔයා බලන්න ඕන එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ තියනවාද? ඒ වගේ අවස්ථා තමයි බලන්න වෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ PS කියන්නේ වෘත්ත ඛණ්ඩයක්. මේ වෘත්ත ඛණ්ඩයේ මගින් පරිධිය ආපාතනය කරලා තියෙනවා කෝණ කීපයක්. ඒතර ඔයාලට දීලා තියෙනවා මේ දත්ත යනවා මේක 45යි කියලා. එහෙනම් ඊට අනුරූපව ඒකට සමාන කෝණයක් හැදිලා තියෙනවා මෙන්න මෙතන PRS කියලා. එහෙනම් PRS සමානයි PQS වලට අගය කීයද 45යි. දැන් ඔයා එහෙනම් PRS වල අගය දන්නවා. ඊගාවට තව මොනවද දන්නේ? ඔයා පොඩ්ඩක් හිතන්න P වලදී වෘත්තයට ස්පර්ශකයක් ඇඳලා තියෙනවා. ඒ වගේම PS කියන්නේ එම ස්පර්ශ ලක්ෂයේදී ඇඳි ජ්‍යායක්. එහෙනම් එම ජ්‍යාය සහ ස්පර්ශකය අතර ඇති කෝණය මොකක්ද අපි කියන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය. ඒක සමාන වෙන්නේ මොකද්ද? මෙන්න මේ කෝණයට. නේද? එහෙනම් ස්පර්ශක සහ ජ්‍යාය අතර ඇති කෝණය සමාන වෙනවා මේ 45 කියන ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණයට. එහෙනම් ඔයාලට පේනවා SPY SPT කියන කෝණය සමාන වෙනවා අංශ කීයද? 45ට. එහෙම නැත්නම් මට මේක අඳුරන්න පුළුවන් PRS කියලා කියන්නත්. PRS පළමු අවස්ථාව. එතකොට ඔයාලට හොයාගත්ත හැකි x කියන අගය. එහෙනම් x කියන්නේ කීයද? 180න් අඩු කරන්න ඕනේ. මෙන්න මේ කෝණ කීපෙම
අගයන් 180 අඩු කිරීම මේක අපි කලින් හොයාගත්තා 45යි කියලා. මේක 25යි කියලා හොයාගත්තා. මේකත් හොයාගත්තා 45යි කියලා. එහෙනම් මට අවසාන අගය කීයද හම්බෙන්නේ 65. ඊගාව ගානේදී අපෙන් අහන්නේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සහ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අතර අනුපාතයක්. එතකොට ඇත්තටම මේ ගානේදී අපිට ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙනවා. ඒ වගේම සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයක් දීලා තියෙනවා. එතකොට මේ වගේ වෙලාවකදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන සුළු කිරීම ඔයා මේ 5 කියන අගය එහෙම නැත්නම් 22 බෙදීම 7 කියන අගයට ආදේශ කරන්න එපා මුලින්ම. බලන්න අපිට දීලා තියෙනවා A. A කියන්නේ මොකද්ද? ගෝලයක ඝන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් අපිට සමීකරණයක් දීලා තියෙනවා A සමානයි 4යි 5 r වර්ගය. මම ආදේශ කරනවා r කියන්නේ 2යි. එහෙනම් 4යි වැඩි කිරීම 2 වරක් 2 4යි. ඒ වගේම B කියන්නේ මොකද්ද? අපිට දීලා තියෙනවා ඝන ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය. B කියන්නේ ඝන සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2යි 5 RH කියලා. මම ආදේශ කරපුවාම වෙනවා 2යි 5 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. මම මේ 5 කියන එකට 22 බෙදීම 7 කියන එක ආදේශ කරන්න යන්නේ නැහැ. මගෙන් අහන්නේ A යට B කියන අනුපාතය. බලන්න A යට B කියන්නේ මොකද්ද? මම A බෙදීම B. මේ 2යි 5 වැඩි කිරීම 2යි කියන්නේ 4යි 5. ඒ 4යි 5ට 4යි 5 සුළු වුණා. 4 බෙදීම 2යි කියන්නේ 2යි. සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි කොයිම වෙලාවකවත් 5 වලට එන අගය ආදේශ කරන්න එපා. හොඳයි. මේ ගානේදී අපෙන් බලාපොරොත්තු වෙනවා ත්‍රිකෝණමිතික තලවල වර්ගඵල සම්බන්ධයෙන් අපිට අවබෝධයක් තියනවාද කියලා. ඒ වගේම මධ්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය සහ එකම ආධාරකයේ මධ්‍යලක්ෂයෙන් එකම උච්චයක් මත අපි ත්‍රිකෝණයක පාදයක් යා කරොත් එහෙම ඒ ත්‍රිකෝණයේ වර්ගඵල සමානව බෙදෙනවා කියන මූලධර්මය මේ සියල්ලක්ම මෙතෙන්දී අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. බලන්න අපෙන් අහන්නේ කොහොමද BEG ත්‍රිකෝණයේ වර්ගඵලය සහ CFG ත්‍රිකෝණයේ වර්ගඵල අතර අනුපාතයක්. මම ඉස්සල්ලාම පටන් ගන්නවා BEG ත්‍රිකෝණයේ වර්ගඵලයට A කියලා දාගන්නවා. බලන්න මේ එකම ආධාරකය මධ්‍යලක්ෂයෙන් අපි G කියන උච්චයට දෙපැත්තෙන් යා කරලා තියෙන්නේ. එහෙනම් EG D කියන ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද්ද වෙන්නේ? A බවට පත් වෙනවා. ඊගාවට ඔන්න මම දාගත්ත BEG කියන්නේ A. එහෙමනම් අපිට පේනවා BGD කියන්නේ 2A. BGD කියන්නේ 2A. ඊගාවට බලන්න අපිට මෙතන AC කියන පාදයේ මධ්‍යලක්ෂයෙන් තමයි මේ සමාන්තර රේඛාව ඇදලා තියෙන්නේ. ABට සමාන්තරව ඇදලා තියෙන්නේ. එහෙනම් මේ මධ්‍යලක්ෂයෙන් අපි දන්නවා මධ්‍යලක්ෂ ප්‍රමේය විලෝමය අනුව මෙහෙම ඇඳාම මේ ඉතිරි පාදය දෙකට බෙදෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? CG සමාන වෙලා තියෙනවා GB. CG සමාන වෙලා තියෙනවා GB. එතකොට අපිට ඊගාවට කියලා තියෙනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය BCD ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් කියලා. එහෙනම් මේක 4යි එනවා නම් මට ABC ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන් 8යි A කියලා. බලන්න ඊගාට මම AG යා කරලා තියෙනවා. AG යා කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මට පේනවා CFG කියන්නේ 2A කියලා. CFG කියන්නේ 2A කියලා. එහෙනම් අපෙන් අහන අනුපාතය මොකද්ද? අපෙන් අහන්නේ CFG to BEG. බලන්න CFG කියන්නේ 2A, BEG කියන්නේ A. එහෙනම් අනුපාතය දෙකට 1යි. සාමාන්‍යයෙන් අපට පළවන ප්‍රශ්න පත්‍රයේ අන්තිමට ලැබෙන ගාණක් තමයි පතයන්ගේ ගමන් මාර්ගය. එතකොට මෙතෙන්දී අපිට අහන්නේ බලන්න ABC ත්‍රිකෝණේ DB සමානයි DC වෙන්න ඕනලු. DB සමානයි DC වෙන නම් මොකද්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම අපි මෙතන අඳින්න ඕන මෙයාගේ ලම්බ සමච්ඡේදකය. ලම්බ සමච්ඡේදකය අඳින්න ඕනේ. ලම්බ සමච්ඡේදකය ඇඳලා එය D ලක්ෂයේ ඒ වන පරිදි AB මත මෙහෙනම් මම AB මතටම මේක යා කරන්න ඕනේ. මේක තමයි AB රේඛාව AB මතට යා කරන්න ඕනේ. යා කරන්න ගියාම තමයි D ලක්ෂය අපිට හම්බෙන්නේ. හොඳයි දුවේ පුතේ. එසේනම් අපි ඊළඟට ඊගා වීඩියෝෙන් හම්බෙමු. 2015 ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ A කොටස තමයි අපි සාකච්ඡා කළේ. B කොටස මම ඊගා වීඩියෝෙන් ගෙනියන්නම්.